So today we are going to do something more with the case structure. So last week we discussed a few examples with the case structure. One is just to say, whenever you enter a number, to say that in letters, that in wording. අපි කතා කරා ගේසුමානි පුංචි ආකෘතියක් කේස් එක පාවිච්චි කරලා ඒ තමයි අපි කිසියම් ඉලක්කමක් වුණොත් ඒ ඉලක්කම අකුරෙන් print කරන්නේ. අපි ඒක හදාගන්නවා. මතන අපිට ගැටලුවක් වුණේ නැහැ. අපි හැම කෙනෙක්ටම ඒක කරගන්න පුළුවන් වුණා. නේද? අපි යම් කිසි ඉලක්කමක් ටයිප් කරාම කීබෝඩ් එකෙන් ඒ ඉලක්කමට අදාළ අකුරු වචනෙන් කියනවා ඉලක්කම. එක නංනේ අපි එක කියන ඉලක්කම ගැහුවොත් 1 කියලා O N කියලා print කරනවා. සපේත තවත් එකක් හදුවා ඒ තමයි අපිට මාසේ දුන්නාම ඉලක්කමෙන් ඒ මාසෙට අදාළ දින ගන්න කියනවා. Once we input the number of the month in number as a digit, it prints the how many days are there. That is also be implemented using the case structure. So those things can be implemented with the if also, but putting case is easier. මොකද අපි කතා කරන්නේ case structure එක. අපිට ඔකම ලකුණු වලට පාවිච්චි කරන්න නේද? grade දෙන්න. යම් කිසි ළමයෙක්ගේ විෂයක ලකුණු දැම්මට පස්සේ ඒ ලකුණු වලට අදාළ grade එක දෙන්න. අපි ඒකට ඔක පාවිච්චි කරනවා. බලන්න. So case structure can simply do a lot of things. Because case is some kind of easier method to use than the nested if. අපි කතා කරන මේ need එකල if වලට වඩා පහසුවෙන් case එක පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් ටිකක් ලස්සන දෙයක් කරන්න යන්නේ. පුංචි program එක ලස්සන program එකක්. ඔයගොල්ලෝ දන්න කැල්කියුලේටර්. අපි දැන් කැල්කියුලේටර් දකින්නවනේ. දැන් වර්තමානයේ කැල්කියුලේටර් දකින්න කොහොමද? ඔයගොල්ලෝ දකින්න ඩිජිටල් ටයිප් එකක් නැත්නම් කැල්කියුලේටර් එකේ මෙහෙම තියෙනවා. මේකේ එක එක බොත්තම් තියෙනවානේ. අපිට ක්ලික් කරන්න පුළුවන්. You can simply click on the button. You can click on the button so it will perform the action. Plus sign එක minus එක ඔන්න අපි ඉලක්කනොත් ඔකේ තියෙනවා. But early days we did not have something like a graphical interface. අපිට ඉස්සර මේ වගේ graphical interface එකක් චිත්‍රක අතුරුමක් තිබුණේ නැහැ. මේ කතාවේ Pascal නේ 1970 ගණන් වලනේ නේද? So අපිට සිද්ධ වුණා මේක හදන්න අර command නැත්නම් text එක. සාදා අපි දකිනවා වගේ අර කැල්කියුලේටර් එකේ බටන් ඔබලා නැත්නම් ස්ක්‍රීන් එක ඔය කැල්කියුලේටර් දකිනවද උඩට ගාන Windows එක කැල්කියුලේටර් තියෙනවනේ. අපිට එහෙම ඔය ඉලක්කම් ටයිප් කරලා අකුරු ටයිප් කරලා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒකට අපි කොහොමද කැල්කියුලේටර් එක හැදුවේ? අපි කරේ මොකද්ද? අපි පුංචි මෙනු එකක් පෙන්නුවා වචන වලින් අකුරු වලින්. එහෙනම් අපි ඉස්සෙල්ලා මේක තමයි කරන්න යන්නේ. ඔය Pascal වලින් පුංචි වගේ ලියන්න යන්නේ. මොකක්ද මට කරන්න මෙහෙම ලියලා ඉස්සෙල්ලා. මම කියනවා select your choice. මොකද කියනවා? So choice එක පෙන්නනවා. මොනවා choice එක? එයා කියන්නේ මේ විදිහට. එයා කියනවා ඩල් ලකුණු දැම්මොත් addition. minus ලකුණු ගැහුවොත් subtraction. වැඩිකම ලකුණු ගැහුවොත් නේද? star sign එක කියනවා multiplication. අපි ඇලේන ගැහුවොත් කියනවා division. ඉස්සර කරන්නේ මොකද? මේ මෙනු එකට පෙන්නනවා. select your choice කියලා. නැත්නම් enter your choice කියලා. So අපි මොකක් හරි එකක් අපි enter එක වඩා හොඳයි නේද? enter your choice. select කරන්න බෑනේ නේද? enter your choice. So එයා keyboard එකෙන් press කරන්නේ මොකද්ද? එක්ක දල් ලකුණ, එක්ක රෙල් ලකුණ, එක්ක වැඩිකම ලකුණ, එක්ක ඇලෙන. මේක තෝරන යාම ඊට පස්සේ යනවා මොකද්ද අපෙන්? enter first number. එයා මට කියනවා පළවෙනි අංකය දාන්න. enter first number. අපි ලකුණක් දානවා. ඉස්සෙල්ලා කියනවා enter second number කියලා. අපි ලකුණක් දානවා. ආසලා තේරුම් ගන්න මේ තමයි මෙනු එක. මේක මට ස්ක්‍රීන් එකේ පෙන්නනවා. මේක ඔයගොල්ලෝ මම මේක කොටු කරන්න දෙන්න. ඒක කොටුව ගන්න ඉන්නේ නැහැ. කොටුව අපිට ගන්න බෑ. අපි මේ ප්‍රොසීජර් ගන්න නැහැ. කොටු දාන්න නේද? හැබැයි අපිට මෙනු එක පෙන්නනවා. මම මේකේ වකරේ ගන්න කර්මයක් තෝරනවා. So first it will display this menu where you can pick enter a mathematical operation, some kind of operation like addition, no subtraction, no division, no multiple whatever. මේක මොකද ක්ලික් කරපු ගමන් ප්‍රෙස් කරපු ගමන් කීබෝඩ් එකේ ඔබපු ගමන් එයා මෙහාට enter first නම් අපි ඉලක්කමක් දානවා. ඊට පස්සේ කියනවා enter second එක. තව ඉලක්කමක් දානවා. ඊට පස්සේ ආ මොකද කරන්නේ? අපිට ඉලක්කම් දෙක අර ගණිත කර්මය. අපි තොරපු ගණිත කර්මය කරලා මට උත්තරේ පෙන්නන්නේ මෙහෙමයි. මෙතන වෙනසක් පළවෙනි අංකෙ පෙන්නනවා. අපි කොහොමද දාලා ගන්න දාලා පෙන්නනවා.
ඉතන සමහර උත්තරේ කරනවා. මොන පැත්තද ඉන්නේ? මේ මගේ ෆස්ට් නම්බර් එක. මේ මගේ සෙකන්ඩ් නම්බර්. මේ මගේ ආන්සර් එක. උත්තර. මේ මගේ ගණන කරනවා. මේ ඔපරේෂන්. මොකක්ද මගේ තියෙන්නේ? උදාහරණ වශයෙන් ගත්තොත් හිතනවා මම දෙරක එකතු කිරීම. එකතු කළා මම දැම්මොත් 5 සහ 10 කියලා අක්කන් දෙක. ඒ අපිට පෙන්නන්නේ කොහොමද? 5 ධන 10 සමානයි 15. ඒක මට මෙහෙම දැන් පේන්නේ. මම ඒක තමයි යන්නේ උඩ. මේක ෆස්ට් නම්බර් එක මෙතන පෙන්නනවා. අර ලකුණ පෙන්නනවා. මෙතන දෙවෙනි ඉලක්කම පෙන්නනවා. සමානක වෙලා උත්තරේ පෙන්නනවා. So try to understand how this happening. First you have to select enter a mathematical operation what you are going to perform, maybe addition or subtraction or multiplication division. Once you pick that operation, it asks the first number, then asks the second number. After you put these two numbers, it will display you the result, answer something like that. First number, the operation, second number, equal sign, then the result, the answer. For example, if you put 5 and 10 with the plus sign, it says 5 plus 10 equal 50. මම දැන් 25 සහ 20 කියන ඉලක්කම් දෙක මට පෙන්නයි 20 sorry 25 මම අඩු කරේමු කියලා අඩු කරන 20 මට 5 කියලා දෙන්න. මම දැන් කිසියම් බෙදීමක් වගේ කියලා අපි මොකද තේරුවා ඉතින් 20 බෙදීම 4 කියලා මට පෙන්නයි 5 20 බෙදීම 4 මට දෙන්න. මොකද ඒක නිසා අපිට මේකට දැන් අයි පුංචි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න ඕන. පුළුවන් නේද අපි try කරන්න පුංචි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න. මුල්ම කැලේ මොකද කරන්නේ? අයි ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන මේ මෙනු එක හදන්න කෝඩින් ලියන්න. ඒක ASCII අපි මේ choice කියලා එක යා බාර ගන්න එකක් ලියන්න. තේරුණාද? ඒතර අපි මේ choice එකේ තමයි මේ දේ බාර ගන්න. ඊට පස්සේ ආ මොකද කරන්නේ? අපිට අවස්ථාව දෙනවා ඉලක්කම් දෙකක් දාන්න. නැත්නම් අපි ඉලක්කම් දෙක අහන්න. First, it display the menu. You have to pick some kind of operation from there. Then it asks you to enter two numbers. You have to enter two numbers. Once you put two numbers, it performs the calculation and show you the answer. First number, the operation you enter. Second number, equal sign, then the answer. For example, if you press plus sign with the 5 and 10, it says 5 plus 10 equal 50. If you select minus sign, subtraction sign, if you say 25 and 20 as the numbers, so 25 minus 20 equal 5. If you say division sign, if you enter 20 and 4, it says 20 divided by 4 equal 5.6. That's it to display your answer. Now you will write a program to do this. Brasilia piena isla sinhalek පහත ආකාරයෙන් මෙනුවක් දර්ශනය කර පහත ආකාරයෙන් මෙනුවක් දර්ශනය කර ඉන්පසු සංඛ්‍යාදයක් ඇතුළත් කර කිරීමට අවස්ථාව සලසා දී එම සංඛ්‍යා දෙක අදාළ ගණිත කර්මයේ සිදු කොට පහත දක්වා ඇති ආකාරයෙන් දර්ශනය කිරීමට පැස්කල් වැඩසටහනක් සකස් කරන්න.
you can අපිට මේක ඇඳ ගන්න වෙලාව ලස්සනට නේද? අපිට මේක තමයි ඇඳ ගන්න ඕනේ දැන්. මේ වගේ අපි දානවා මේ මෙනු එක මේ ඉලක්කය ඉන්නවා මේ පිටුර පෙන විදිහ. මේ පෙනන්නේ මේද පෙන්නනවා. හරි? අපිට right අපි ඉංග්‍රීසියෙන් ලියා ගමු. Write the Pascal program. Write a Pascal program to display a menu. Write a Pascal program to display a menu as given below. As given below, and as given below, and allow to enter and allow to enter two numbers and perform the selected mathematical operation. Perform the mathematical operation selected. Perform the mathematical operation selected and display the result. Display the result as shown below. Display the result as shown below. තේරුණා නේද? right අකල හදපාඩේ නම් එඳගන්න මේ විස්තර ටික මේ තමයි මෙනු එක මේ තමයි සංකේතන එක මේ තමයි උත්තරේ. පැහැදිලිද දැන්? right අපි ලියා ගමු එහෙනම්. එඳගන්න මම රූප ටික මෙනු එක ඇඳ ගන්න ඉන්පුට් ඇඳ ගන්න අපි ටක් ගාලා කරමු බලන්න ප්‍රෝග්‍රෑම් එක
So now we'll see how can you do this. අද බලමු මේක කොහොමද කරන්නේ කියලා. දැන් අපිට ඉස්සෙල්ලාම ඕනේ මොකද්ද? මේ කැල හදාගන්නයි ඕනේ. මේක හදාගන්න. අපි එතන පොඩි වෙන පටන් ගන්නවා. දැන් අපි පොඩි වෙන පටන් ගන්නවා. දැන් අදහස් වල දාගන්න ඔළුවට. So you put this one into your head first. What we are going to do? So this is the way earlier people did some kind of a calculators. හරි? අපි හිතා ඉස්සර calculator දාලා අපිට ඒකට අද වගේ මේ graphic interface එකක්. චිත්‍ර දකින්න තිබුණේ නැහැ. මේ සල්මි ඔක්කොම රූප වලින් පෙන්වන්න බැරි නිසා අපි අකුලෙන් පෙන්නනවා. හරි? එතකොට අපිට වැඩේ කරනවා පස්සේ කන් රූප ඇවිල්ලා ලස්සන වෙලා ස්ක්‍රීන් එකේ දැන් ගොඩක් කරලා සිද්ධ වෙනවා. Okay, now first one is you have to start a program. Write the name of the program. අය මුලින්ම කරන්නේ මොකද්ද? program එකේ නම කියන්න ඕනේ. ඒ නිසා අපි කියනවා මොකද්ද? program එකේ keyword එකත් එක්ක program name. මොකක් නමක් දාන්න ඕන අපිට? සමන් කියන calculator කියලා නේද? program cat. ඉතින් මේක input output දාන්න පුළුවන් මෙතන input comma out. අපිට ඒක දාගන්න පුළුවන්. නම් semicolon එකක් දාන්න. ඉතින් ගොඩක් වෙලාවට මේකේ වැදගත්ම කාරණේ තමයි ලියද්දී මේ semicolon එක අත්‍යවශ්‍යයි නැත්නම් වැඩ කරන්නේ නැහැ. දැන් අපිට මේකේ variable ඕනේනේ. අපිට උන variable මොනවද? වා. අපිට variable මොනවද කියන බලන්න. එකක් ඕනේ අපිට අර ගන්ධ කර්මය ගන්නනේ. ගන්ධ කර්මය ගන්න ඕනේ. දැන් අපි දැක්ක සමහරක් අයට මේ variable කියන එක තාම තේරලා නැහැ සමහර තැන්වල. ඇත්තටම මොකක්ද මේ විචල්ය? variable කියන්නේ. What is a variable? Why we need? හොඳින් තේරුම් ගන්න. variable එක කියන්නේ අපි ගන්න දත්ත මතකයේ තැන්පත් කරන තැන සඳහා දෙන නම. Variable is the name given to store our data in the memory. මම දැන් හැමසෙම උදාහරණ තමයි අපි දැන් කඩේ ගිහිල්ලා අපි පොල් තෙල් ගේනවා කියන්නේ. අපි පොල් තෙල් ගේන්න ඕන නම් මොකද අපි ගෙනියන්න ඕන? පොල් තෙල් ගේන්න අපි බෝතලයක් හරි බූලයක් හරි ගෙනියන්න ඕනේ. If you want to carry coconut oil from the shop, you have to carry a bottle or maybe a can. අපිට පුළුවන් ද බෑග් එකක් අරන් ගිහිල්ලා පොල් තෙල් දාගන්න. අපිට එහෙම කරන්න බෑ. අපි පාන් ගේන්න යනවා. අපි පාන් ගෙන බෝතලයක් කරයි. පුළුවන් ද පාන් වලට බෝතලෙට දාන්න? You can't do that. You have to bring a bag for that. Take a bag for that. ඒ වගේ අපි දත්තේ තැම්පත් කරද්දී ඒ දත්තේ තැම්පත් කරන්න අවශ්‍ය වෙන ටයිප් එකක් තෝරගන්න. ටයිප් එක. අපි ටයිප් එක ඉගෙන ගත්තානේ. අපිට මාත් තියෙන්නේ ඉන්ටිජර් තියෙනවා. ඊට පස්සේ රියල් තියෙනවා. ඊට පස්සේ ස්ට්‍රින්ග් තියෙනවා. ඊට පස්සේ චා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ දෙනවා බූලියන් කියලා එකක්. දැන් අපි කියන්නේ මේ ඉන්ටිජර් එකයි රියල් එකයි. මොනවද පාවිච්චි කරේ? ඉලක්කම්. ඉන්ටිජර් කියන්නේ පූර්ණ සංඛ්‍යා. Real කියන්නේ දශම සංඛ්‍යා. So now we discuss different type of data types. One is the integer where you save whole numbers, integers. Then you say the real which save the numbers with fractional form, decimal form. Then you have string. String කියන්නේ මොකද්ද? අපිට වචන දාන එක. වචන දාන එක. අපිට අකුරු ගොඩක් වචන දාන. වැදගත් චා. මෙතන චා කියන්නේ මොකක්ද දාන්න පුළුවන්? අපිට දාන්න මොකක් හරි එක අකුරක් දාන්න. දැන් මෙතනදී අපිට ග්‍රන්ථ කර්මය තෝරන්නේ මොකක්ද? අපි එක එකතු කිරීමක්, එක අඩු කිරීමක්, එක වැඩි කිරීමක්, එක බෙදීමක්. Here you can see we are putting the mathematical operation that could be addition, maybe subtraction, division or multiplication. Then we are putting a single symbol, a one symbol. අපි දන්නවා මොකද්ද? එක symbol. මේ අපි දෙනවා එක මොකද්ද? type එක මොකද්ද? චා කියලා. වඩාම චා කියලා. අපිට string දාන්න පුළුවන්. string ගැලපෙනවා අඩුයි. මොකද අපිට එක ලකුණකට දාන්න තියෙන්නේ. අපි දෙක වචනයක් ගහන්නේ. ඒ නිසා වඩා හොඳයි අපි මේ type එක මොකද්ද? චා කියලා. අපි variable එකකට නම් කරද්දී හරි වැදගත්. හැමසෙම variable එකට දෙන්න සුදුසු නම. Whenever you are giving a name for a variable, always give a suitable name. It is something like a nickname. මේක දෙන්න මේ අර අපි ළමට nickname දාන්න. මේ පන්තිේ ඉන්නවනම් ලස්සන කළු පාට ළමයි නේද? අපි ගානේ මොකද්ද? කළු බෝලේ හරි නේද? කළු හරි එහෙමනේ ගානේ නේද? එයාට දාන්නේ නැහැ අපි සුදු බෝලේ කියලා නේ. කළු ළමයි අල්ල හරි ගැලපෙන්නේ නැහැ. ඒ වගේ variable එකේ නම දෙන්න ගැලපෙන එක. ඉතින් අපි මේකේ choice එකක් නේ ගන්නෙ. සමහරවල් variable දාන්න මොකද්ද? choice කියන. choice. මොකද type එක? චා.
හරිනේ ඊට පස්සේ මේක අපි ගන්න ඕනේ ඉලක්කම් දෙකක් නේ එහෙනම් වේරියබල් කියා ගන්න තව දෙකක් මොනවද ඉලක්කම් ගන්න. නිසා අපි ඉලක්කම් දෙකට වේරියබල් දෙකක් ගන්න. මොකක්ද අපි n1, n2. ඊළඟ මම දාන මොන ටයිප් එකෙන්ද? ඉන්ටිජර් ටයිප් එක. අපි බාරගන්නේ පූර්ණ සංඛ්‍යා. මේ ගත කරනක් කරන්න ඕනේ. එකතු කරන අඩු කරන මොන හරි එකක්. ඒකට වේරියබල් එකක් ඕන. මේකේ බෙදීමක් තියෙනවානේ. මම හැමසම කිව්වා ඔයගලන්ට බෙදීම හරහා ලැබෙන්නේ මොන උත්තරයක්ද? රියල් උත්තරය. දශම උත්තරයක් හම්බුනේ. ඒ නිසා හැමසම බෙදීම සම්බන්ධ නම් අපි ගහන්න ඕනේ වේරියබල් එක මොනවද? රියල් ටයිප්. You can remember that I told you that when there is a division operation is carried out, it always produces a real number. If there is a division, you must define a variable for real time. නිසා අපිට මේකෙදි ගණිත කර්ම අපි කරනවා කියලා බලාපොරොත්තු තියෙන නිසා අපිට දෙනවා මොකද්ද? අපි හදනවා තව variable එකක්. මම කියන answer කියලා. නැත්නම් result කියලා. වඩා හොඳයි answer කියන එක. උත්තරේ පිළිතුර නිසා answer. Answer මොකද variable type එක මොකද්ද? real. එහෙනම් මේ තුනම අවශ්‍යයි. හැබැයි කෙනෙකුට ප්‍රෝග්‍රෑම් එක හදද්දි මම තව ටිකකින් පෙන්නන්නම්. මේ ආන්සර් වේරියබල් ගන්න නැතුව කරන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ දන්නවා අපිට print පදයේ තුල ගණිත කර්ම කරන්න පුළුවන්. වේරියබල් එකක් ඕනේ ඒ ගණිත කර්මයේ හරහා ලැබෙන උත්තරේ අපි කම්පියුටර් සේව් කරනවා නම් මෙමරි එකට දානවා නම්. So variables are required if I storing those values, those answers, those results, whatever in the memory. Otherwise, you don't want a variable. If you are performing that one directly on the right statement or the right element statement, if it is printed directly on the screen, you don't want a variable. අපි මේ දත්ත ටික විස්තර ටික මතකයේ තැන්පත් කරන්නේ නැත්නම් අපිට variable ඕනේ නැහැ. නිසා මේ පදය ඇතුව හෝ නැතුව අපිට ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන්. අපි පළවෙනි වටේ මේ පදය ඇතුව කරමු. පැහැදිලිද? පටන් ගත්ත ප්‍රෝග්‍රෑම් එක begin. දැන් මට අර මෙනු එක පෙන්නන්න ඕනේ නේ. ඒක මොකද ඔක්කොම? right element statement. right element statement. නම ලියනවා right element और final period enter your choice ila period right element මොන මන් දැම්මේ දැල්ලාම දැම්මනම් නේද addition කොහොමද ලියන්නේ කොහොමද උතුරු ලියන්න බලන්න ටික ඔක්කොම පුළුවන් නේ ලියන්න addition subtraction division ඔය ටික ලියනවා මම පෙළේ ලියනවා දැන් මේ ක්‍රියාකාරකම මොකද ගන්න ඕනේ යා එයා යුසෙන් ගන්න ඕනේ ඉල්ල ගන්න නම් මොකද කරලා මොකද්ද read element වල read මොකක්ද අපි ඉල්ලන්නේ මෙයා ඉල්ලන්නේ මොකද්ද choice මේ දක්වා පැහැදිලිද දැන් අපි ඕන කෙනෙකුට මේ ටික ලියන්න පුළුවන් නේද පොඩි කාට ප්‍රශ්නයක් නැහැ කාටවත් නේද පේනවද තේරෙනවද වැඩි අපි හරිද මේ ටික තේරුණාද right ටකලා ලියා ගන්න පොඩි ටික ඉස්සෙල්ලා ඉතුරු කාට ලියා ගන්න ඉස්සෙල්ලාම නේ so now try to understand that to display that menu you have to write 5 right element statements first line just say enter your choice පළවෙනි පෙළේ තියෙන enter your choice කියන එක දෙවෙනි පෙළේ තියෙන plus කියන එක නේද ඒකත් එක්ක addition කියන වචනේ ඊළඟ පෙළේ තියෙන්නේ minus කියන ලකුණ සහ subtraction කියන එක එතකොට මේ පෙළේ පහට අපි අනිවාර්යෙන් right element වල පහ කියන්නේ menu එක ඉතින් menu එකෙන් පස්සේ අපි menu එකට දාන option එක ලබා ගන්නවා මොකද select කරන්න කියන්නේ ඒක ලබා ගන්න ඕනේ ඒකට අපි ලියන්න ඕනේ read element පදයක් ඒත් අපි මේ ටිකෙන් කරන්නේ මොකද menu එක පෙන්නනවා මේක කරන්නේ මොකද menu එකේ වචනේ ගන්න අපි ගත්ත වචනේ වල choice ඒක දැන් හඳුන්වන්නේ the variable name හැමතැනම සමානව තියෙන්න ඕනේ පැහැදිලිද ගැල්ලවන්න තියෙනවා දැන් මෙතන මොකද කරන්න ඕනේ අපි මෙයාගෙන් ඉල්ලන්න ඕනේ මොනවද ඉල්ලන්න ඕනේ මොකද ඉල්ලන්න ඕනේ first number එකයි second number එකයි නේද අපි ඒකට ස්ටේට්මන්ට් දෙකක් ලියනවා ස්ටේට්මන්ට් දෙකක් ලියනවා හරි මොනවා අපි ලියන්න යන්නේ දැන් මේ දෙක මේ ටික ලියාගත්තානේ පැහැදිලිනේ හරිද එහෙනම් මේ ටික ලියන්න යන්න
Now we are asking the first number, second number, two numbers. So we are asking now, right tail in, right to the right, enter first number. Enter first number. Enter first number. Further, 11 and read the line. Read ln what the n1. Okay, first number then. Further, mail enter second number. Read ln what n2. Pull लिया kan? इधर लिया तो कर दो. हर दे दापलो ने गते इलाखान दे गत्ता क्रियाकार දැම්ම අපිට තමයි වැඩි කරන්න. අපි දැන් බලන්න ඕනේ මොකක්ද යා තෝරපු ක්‍රියාකාරක. ඒක තෝරන්නේ මොකෙන්ද? එක්ක if එකකින් නැත්නම් case එකකින්. වඩලෙස මොකක්ද? if එකට නෙමෙයි වඩලෙස. වඩලෙස මොකක්ද? case එක. අපි case එක දාන්නේ. හරිද? එහෙනම් අපි දැන් case එක ලියන්න යන්නේ. මම ලියන case එක මම උඩ මේක මකන්න. හරි මම දෙතින ඇට ලියන්න. මම තමයි ලියන්න මම ලියනවනේ. දැන් මොකක්ද? case choice of choice කියන්නේ මොකද්ද? මම තෝරපු ක්‍රියාකාරකම. so choice එකේ මම දාන්නේ මොකද්ද? එක්ක දල් ලකුණක්, එක්ක රින් ලකුණක්, එක්ක අර තරු ලකුණ වැඩි කිරීම ලකුණ නැත්නම් ඇල එකක් බෙදීම ලකුණ. so now choice will be maybe plus sign, maybe minus sign, maybe asterisk sign for multiplication, maybe slash for division. We are selecting that. අපි දැන් කරන්නේ ඒක තේරුම් ගන්න කර්මය කරන්නේ. මෙන්න මෙහෙම. මම දාලා මොකක්ද දාලා ලකුණ නා. දැන් ඇත්තටම චා කියන්නේ ස්ට්‍රින්ග් එකක් තමයි. වෙනස මොකද්ද? චා එකේ දාන්න පුළුවන් එක අකුරයි. නැත්නම් එක සලකුණ. එකයි දාන්න. ඊට දාන්න බෑ. ස්ට්‍රින්ග් කිව්වොත් ගොඩක් දාන්න පුළුවන්. අකුරු ගොඩක් දාන්න පුළුවන්. වචනයක් දාන්න පුළුවන්. හැබැයි චා කෝ දාන්න පුළුවන් එකයි. එකට වඩා එක ගන්න බෑ. සමන් කියනවා මං ගහපු එක දල් ලකුණ නා. එදානේ උඩුකම ඇතුලේ දාන්න ඕන. උඩුකම දාන්න. ඉලක්කන උඩුකම දාන්නේ නැහැ නේද? අපි දැන් මෙතෙක් කල් කරේම ඉලක්කන දාන්නේ. ග්‍රේඩ් එක හොයාගන්න ලකුණු ගන්න 90. මාස ඉලක්කම් ගන්න කිව්වේ මාස ඉලක්කමෙන් දාපුවා. මාස දින ගන්න කිව්වේ. නේද? මාස. ඒ වගේ අපි දැන් කරන්නේ මොකක්ද? දැන් දාලා නැහැ බලනවා. දල් ලකුණ නා. අන්න දැන් උඩුකම. උඩුකම අත්‍යවශ්‍යයි. ස්ට්‍රින්ග් එකක් නම් ඡාය හම්බුනා. එනම් ග්‍රාම වෙන දාන කොම දාන පොළනවා. කේසී ආකෘතිය එහෙමනේ. කොන්දේසි වචනේ පොළනවා. දැන් මෙතන කියලා ගන්න කර්මය. මොකද ගන්න කර්මය? එකතුව හදන්න. එකතු කොට දාන්නේ ආන්සර් එක. දැන් මම කියනවා එහෙනම් කියනවා ආන්සර් සමානයි. පැස්කලේ නිකන් සමාන කියලා යන්න බෑනේ. මොකක්ද ලියන්නේ පැස්කලේ සමාන ලකුණු. අනිවාර්යයෙන් තියෙනනේ කෝලන් එකයි දැන් දානවා කෝලන් ඉක්වල්. මොකද්ද? n1 n2 සිමිකොලන් එකක් වගේ අවශ්‍යයි. දල් ලකුණු තේරුවා නම් එකතු කරලා උත්තරේ මේකට දාන්න. හොඳයි අපි රිල් ලකුණු තේරුවා නම් මොකද කරන්නේ? ආන්සර් එක සමානයි. කොලන් ඉක්වල් නේ n එක ඍණ n දෙක. පුළුවන් නේද දැන් මේ වගේ ඉතුරු දෙකක් ලියන්න. මොකද අපි ලියන්නේ නම්
වැඩි කිරීමටයි බෙදීමට. පුළුවන් ලියන්න. එහෙනම් ලියන්න. අපි අරගෙන කේස් එක මොකද කරන්න ඕනේ? කේස් පදේ ඉවර කරන්න ඕනේ. මෙතන ලියනවා n semicolon කියලා. කේස් ඉවර කරන්න ඕනේ n semicolon කියලා. මතක තියාගන්න අපි if එක ඉවර කරන්නේ නෑ if එකේ n පදයක් end if එකක් නෑ. හැබැයි කේස් එකේ දෙනවා n semicolon කියලා. කේස් එක ඉවර කරන්න ඕනේ. නැත්නම් කේස් එක වැඩ කරන්නේ මේක else පදයක් ඕනේ නෑ. මේක අතර තියෙන්නේ. නිසා මේක else පදයක් ඕනේ නෑ. ඒ හතර නෙමෙයි නම් මුකුත් එයා කරන්නේ අපිට ප්‍රශ්නයක් නෑ. හරිද? ඔව් දැන් මෙතන ඔයාලගේ ගන්න කර්මනේ කරන්නේ. මේක තමයි output එක print කරනවා. නෑ print කරන්නේ මේ එළියට ඇවිල්ලා. මෙතන ගණක උත්තරේ හොයාගන්න. Pascal ඇතුලේ මේ පේලිය ඇතුලේ යනවා සාමාන්‍යයෙන් එක පේලිය. මේකට ගුවන් පේලිය කියලා ගුවන් එක කරලා සාමාන්‍ය ලියන්න බෑ. මම කියන්නේ if එකේ පුළුවන් පේලිය කීයද? පේලිය එකයි. if එකේ එක කරලා ඒ වගේ මේ condition පස්සේ ලියන්න පුළුවන් එක පේලියක් විතරයි. Normally in Pascal you can write only one statement after this colon sign or after the if. We have a way to write more. අපිට ක්‍රමයක් වැඩි කරලා ලියන්න. අපි තව සුටින් බලනවා. මේක අපිට එහෙම කරන්න බෑ. අපි එකයි කරනවා සාමාන්‍ය. හැබැයි අපිට අර බ්ලොක් එකක් වශයෙන් begin end semicolon දාලා ලියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි එහෙම ලියනවා පස්සේදී. දැන් අපි කියනවා එක පෙරේ පුළුවන්. output එක ලියන්න ඕනේ. ඒක ලියන්නේ ඊට. පැහැදිලිද? right. එහෙනම් මේක පොඩ්ඩක් අපි ලියාගමු. ඔය ටික තේරුම් ගන්න ලියන්න. අපිට ඉස්සරහට තව ටිකක් කරගන්න පුළුවන්. Sir, mic එක off. Okay. Now what we want? We will write the answer. අපිට ඕනේ මේකේ දැන් උත්තරේ print කරන්න. So now right ln මොලේ මොකක්ද නේ? ඉලක්කම n1. ඊළඟ මොකක්ද ඕනේ? අර ගණ්ඩ කර්මයනේ. ගණ්ඩ වචනේ මොකද ගණ්ඩ කර්මය? ඊළඟ දෙනවා n1, choice. මොකක්ද ඕනේ? n2 ඊළඟ ඉලක්ක. ඉතින් මොකක්ද ඕනේ? සමානලකම. නේ එහෙනම් උඩ කමද සමානලකම. එහෙනම් මොකක්ද ඕනේ? එහෙනම් අපි ආන්සර් it's only for him. දැන් හරිද වැඩේ? ඔක මහලු කවල් ෆෝ ගන්න නේද? හරිනේ? තේරුණාද? රයිට්. ලියාගන්න අඩු පාඩු කිව්ව. අඩු පාඩු ලියාගන්නකො. හරිනේ? දැන් අපිට මේක වෙනසක් කරන්න පුළුවන්. We can make a simple change. දැන් මෙතන print පදේ දාන්න නැතුව මට තිබුණා මෙන්න මේ තැනවල print පදේ ගන්න. උදේට ගන්න print පදේ. So without putting the print word here, I could able to take it here. මෙතන ගන්න තිබ්බා. ඒක මට ගණන් හදන්න ඕනේ නැහැ. මොකද ඔක දාන print පදේ ගණන් හදන්න පුළුවන් නේ. මට එකපාරට ගණන් හදන්න print ගන්න තිබුණා. මම දැන් මෙතන ලියන එක ලියන විදිය මෙතන ලියන විදිය එකතු කරන විදිය එකතු විතරක් නෙවෙයි ලියන්න අන්ත කරක් නැත්නම් මෙතන ලියනවා කොහොමද? මෙතන ලියනවා ගෙලිම right tail end එතන right tail end මෙතන මම කියන්නේ right tail end n1 එකතු කියන්න අපිට. එතන ෂුවර් එක දාන්න එකතු කියමු කියලා. n2 සමාන ලකුණ n1 plus n2. දැන් මෙතන ගණන් හදලා වැඩි කරනවා. අන්න වැඩි කරනවා. ප්‍රශ්නයක් නේ.
ඕනනම් මට මෙතන මේ ප්ලස් වල choice එක දාන්න තිබුණා. එතකොට අපි ඉතරවන්නේ නැහැ. එහෙම කියන්නේ. ඊළඟට මොකද කරන්නේ? මේක මෙතන අඩු කිරීම මෙතන අඩු කිරීම. ඊළඟේ මෙතන වැඩි කිරීම මෙතන වැඩි කිරීම. එතකොට අපිට උඩින් වෙන්නේ අපි ආන්සර් කියලා වේරියබල් එක ඩිෆයින් කරේ. ඒක ඕනේද? ඒක අපි ඩිෆයින් කරන්න ඕනේ. වඩා හොඳ print පදේ ගණන් හදන එකද මෙහෙම ගණන් හදලා print කරන එක. වඩා හොඳ කරලා. මම දැන් ලිය දෙද නැත්නම් මේ විදිහට මේ right element පදේ මෙතන ලියන එක. ඇත්තෙන්ම right element පදේ තියෙන ගණන් හදන්න නෙමෙයිනේ print කරන්නනේ. නිසා ඒකාසේ ගණන් හදන එක ඇතර සුදුසු නැහැ. ඕනනම් කරන්න පුළුවන්. හැබැයි වඩා හොඳ මේව ගණන් හදලා පස්සේ උත්තරේ print කරන එක. ඒක වඩා හොඳ. අර විදිය කරා වැරද්දක් නැහැ. පැහැදිලිද? එහෙනම් සටහන හදලා ලියා ගන්න මේ පදේ ඉවරට මට අරම ලියන්න පුළුවන්. එහෙම ලියුවොත් මට මේ පදේ ඕනේ නෑ. අර උඩ රියල් කියන වේරියබල් එක ඕනේ. ආන්සර් කෙනෙක් ඕනේ. පැහැදිලිද? තමන් විස්තරයක් එක ලියා ගන්න. හොඳයි. හරිද? ඒකයි මම මේ highlight කරලා වෙන්නේ. මේ පද ඔක්කොම ටික වෙනස් වෙනවා. පැහැදිලි ලියපෙද? right element n1, ඩල් ලකුණ, n2, සමාන ලකුණ, n1 plus n2. ඔය වගේ හතරක් ලියනවා. ඒක ප්‍රෝග්‍රෑමින් පේජිය කරන මේ පේජිය අඩු වෙනවා. හැබැයි එහෙම ලියන එක සාර්ථකම නැහැ. වැරද්දක් නෙවෙයි නැහැ. වැඩ කරනවා. නමුත් ගණන් හදලා පස්සේ ලියන එක තමයි වඩාත් හොඳ. ඕනම මම මේකේ යනවා යනවා පැහැදිලි නැත්තම් ඉතින් අර right element නේ n1, නේද? n1, උඩගවල දාන ලකුණ, n2, උඩගවල සමාන ලකුණ, නේද? n1 දාන n2 නේද? මේක තමයි අර අතන ලියන්න ඕනේ. හරි? මම මෙහෙම කරලා දාන්නම් මේ ටික නේද? ඔය එන කතාව ලියන්න මේ විදිහට. හරි? right element නේ n1, ඩල් ලකුණ, n2, ඩල් ලකුණ කොහොම අපිට දාගන්න පුළුවන්. සටහන හදලා ලියන්නේ මෙහෙමයි වෙන්න ඕනේ කියලා. හරි? මේ තැන් වෙනස් වෙනවා ලියා ගන්න. අපි යන්නේ ටියුට් එකට පොඩ්ඩක් ටියුට් එකත් එක්ක අපි වැඩේ කරන්නයි යන්නේ. So we have discussed now some features. අපි දැන් කතා කරා ෆෝගල් මූල ලක්ෂණ තුනක්. මතකද ඔයගලන්ට? sequence, අනුක්‍රමය, selection, condensation. අපි දැන් මේ දෙකම ඉවර කරා. අපිට දැන් ඉන්නේ මොකද්ද? පුනර්කරණය කියන්නේ. iteration, looping. මොකද මතකයි මම කිව්වා සාමාන්‍ය programming language එක අපි පාවිච්චි කරනවා සාමාන්‍ය programming හොයන පාවිච්චි කරනවා මූලික පුනර්කරණ වර්ග විතරම 5. 3යි තියෙන්නේ. නමුත් 5. ඒ කියන්නේ for next එකයි while එකෙන් 2යි until එකෙන් 2යි. අපිට flow chart තැන්දානේ. අපි සිවුරු කොට දිනුවා. අපි චුට්ටක් බලන්න යන්න දැන් කොහොමද මේ පුනර්කරණය Pascal වලින් කරන්න කියන්නේ. Pascal ගත්තාම Pascal තියෙන්නේ අතන loop 3යි. 5ක් නැහැ. for next loop එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා while loop එකකුයි until loop එකකුයි. සාමාන්‍ය programming concept වල while loop දෙකක් තියෙනවා. කොන්දේසි උඩ තියෙන කොන්දේසි යට තියෙන. until loop දෙකක් තියෙනවා. කොන්දේසි උඩ තියෙන කොන්දේසි යට තියෙන. හැබැයි Pascal වල තියෙන්නේ for loop එක එහෙම තියෙනවා. while loop එකක් තියෙනවා. කොන්දේසි උඩ තියෙන. until loop එකක් තියෙනවා. කොන්දේසි යට තියෙන. ඉතින් අපි දැන් කරන්නේ මොකද්ද? මේ for next loop ගැන ඉස්සෙල්ලා ඉගෙන ගන්නයි යන්නේ. ඊට පස්සේ අපි ඉතුරු ඒවාට යනවා. හරිද? එනිසා note එක ගන්න. note එකේ මම ඒක ලියලා තිනවා. Pascal note එක ඇතුලේ. පිටු අංක 18. Pascal පිටු අංක 18. පුනර්කරණය. Loops. Pascal uses following construct for loops. Pascal වලදී පුනර්කරණය සඳහා පහත ආකෘති භාවිත කරයි. එකක් මොකද්ද? for, to, down to, do කියලා. while, do, repeat, until. මොන පුනර්කරණ ආකෘති තුන. අපි පොඩ්ඩක් බලමු ඉස්සලා මේ for to next එක ගැන.
ඉස්සෙල්ලා මම පොඩ්ඩක් ලියන්න මතක කරගන්න අපි කොහොමද ෆෝර්ට්නෙස් ලිව්වේ කියලා සිවුර කෝඩ් එකේ. අපි මෙහෙම ලිව්වේ. මතකද කියලා බලන්න. 4 අපෝ x සමානයි 1 to 10. මෙහෙම print x next x. ඕක තමයි සාමාන්‍ය අවස්ථාවේ අපි පාවිච්චි කරපු ෆෝර්ට්නෙස් ලූප් එක. මතකද? හරි. දැන් බලමු result එක. දැන් අපිට ඕනේ මේ වගේ අපේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ ෆෝර්ට්නෙස් ලූප් එක ඔය වගේ තියෙන්නේ. අපි දැන් මේක හදනවා Pascal ලූප්. බලන්න Pascal syntax එක මම දැක්කම ලියන විදිය. කොහොමද තියෙන්නේ? for variable name start value to down to end value do program statement. මතක තියාගන්න Pascal එකේ අර next පදයක් නැහැ. if එකේ identifier නැහැ වගේ for එකේ next පදයක් නැහැ. ආපු තේ මොකද අපි 4 කියලා variable එක ලියන්නේ. නිසා මේක මෙහෙම ලියනවා දැන්. හරි අර මොකද ලියන්නේ මෙන්න 4 x Pascal සමාන කරලා දාන්න බෑනේ. අපි දාන්නේ මොකද? colon equal 1 to 10 1 to 10. එතන do පදේ ලියන්නේ. දැන් do පදේ ලියන්න. ඊට ලියනවා මේක print කරන්නනේ. මොකද බලන්න right tail. right tail එකෙන් x semicolon එක දාන්න. ඔච්චරයි. ඒක මේකද දාපුවම මේ Pascal loop එක වැඩ කරනවා. දැන් උඩ ටික තියෙන්න ඕන. උඩම අර අපි program එකේ නම තියෙන්නේ නැහැ. එහෙනම් මම දාන්නම් මේකේ නේද? program මම කියන්න 41 කියලා 41. variable එකක් ඕනේ x කියන variable එක. ඒක අනිවාර්යෙන් define කරන්න. නැත්නම් වැඩ කරන්නේ නැහැ. එහෙනම් අපි කියනවා var නේද? small variable x. type මොකද්ද? integer. මේක අනිවාර්යෙන් begin පදේ තියෙන්නේ නැහැ. නැත්නම් වැඩ කරන්නේ නැහැ program එක. begin පදේ මොකද? දැන් මේකේ මොකද වෙන්නේ? ප්‍රෝග්‍රෑම් එක අපිට එක එක print කරනවා. පැහැදිලිද?
තව චුට්ටක් දැනගෙන ඉන්න ඕනේ. අපි දැන් අඩු කරන්න ඕන නම් අපි pseudo code එක ලියුවේ කොහමද? 4 x equal 10 to 1 step minus 1 කියවනේ. අපි හොනේ මේක ලියුවේ 4 10 to 1 step minus 1. Pascal වල step පදයක් නැහැ. එතකොට මොකද කරන්නේ? අපිට දෙනවා තව වචන මොකද්ද? මෙතන 2 වෙනට කියනවා ඕන පේන සින්ටැක්ස් එකේ down to කියලා. down to. එතකොට මොකද වෙන්නේ? එක එක අඩු කරනවා. හැබැයි Pascal වල අපිට කැමති ගාණක් එකතු කරන්නත් බෑ. අපිට කැමති ගාණක් අඩු කරන්නත් බෑ. එයාට පුළුවන් එකක් එකතු කරන්න ඕ එකක් අඩු ගන්න කරන්න. අඩු කරනවා මොකද වෙන්නේ? දැන් දාන මොකද වචනේ? down to කියලා. පැහැදිලිද? එහෙනම් අපි ආපහු පල්ලෙ උදාහරණ ප්‍රෝග්‍රෑම් එක. අපි ලියාගමු ඉස්සලා ප්‍රශ්නේ ලියාගමුනේ. ප්‍රශ්නයක් වශයෙන්. ප්‍රශ්නේ ලියාගමු. F4 පුනර්කරන ආකෘතිය භාවිත කරමින් එකේ සිට 10 දක්වා 4 පුනර්කරන ආකෘතිය භාවිත කරමින් එකේ සිට 10 දක්වා එකින් එක එකතු වෙමින් අගයන් මුද්‍රණය කිරීම සඳහා Pascal වැඩසටහනක් සකස් කරන්න. We write in English. Create a Pascal program. To print the numbers from 1 to 10 with the increment of 1 using for structure. පැහැදිලිද? අපිට බලන්න මේක නම් දාගන්නද? අනිවාර්යෙන් දුපදේ 4 එකකට දාන්න ඕනේ. එතකොට කරන්නේ දැන් මේක අපිට දෙන්නේ 4x = 1 2 විතරනේ. මේක එහෙම කරන්න බෑ. අපිට අනිවාර්යෙන් දුපදේ දාන්න ඕනේ. දුපදේ දැම්මේ නැත්නම් මොකද මේක ආකෘතිය අනිවාර්යෙන් දෙන්නේ. මෙතන start value එක මෙතන end value එක දුපදයක් දාන එක අනිවාර්යයි. පැහැදිලිද? නැත්නම් වැඩ කරන්නේ. සෙමිකොලන් මොකද පටන් ගන්න මෙතනින් ඉවරනේ මෙතන. if එක මතකයිනේ අපි කරා. පටන් අද එන්නේ මෙතන. මම නෝටේ සින්ටැක්ස් එක දැම්මා. කියනවා ඉතින් ඒ නිසා අනිවාර්යෙන් පටන් ගන්න ඉවරනේ. ඒක සාමාන්‍ය එක පෙළේ පුළුවන්. කෙනෙකුට ලියන්න බෑ. ලියන්න වෙන තමයි පාවිච්චි කරන්නේ. ඒකත් මම නෝට් එකේ දැම්මා. ඒක begin end ලා ලියන්න ඇතුළේ. නැත්තම් වැඩ කරන්නේ. පැහැදිලිද? මොකද ෆෝර් පදේ එක් පදයක් නැහැ. නෙක්ස්ට් එකක් නැහැ. නෙක්ස්ට් පදයක් නැහැ ෆෝර් පදේ. ඒක නිසා ටික වැඩ කරන්න එක පෙළේ පෙළි ගොඩක් ඔන්න වෙන ආකෘතියක් පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා ඩූ පදේ දැම්ම නැත්නම් වැඩ කරන්නේ නැහැ. මේක තමයි ආකෘතිය හැටි. මේකේ ස්ටෙප් පදයක් නැහැ. කියන්නේ අපිට ඕන තරම් එකතු කරන්නත් බෑ. ඒ නිසා අඩු කරලා මෙතන දාන්නේ who වෙනුවට down to කියලා. අපි ඒක ළඟ උදාහරණ කරමු. පැහැදිලිද? right. අපි ලියාගමු එහෙනම්. So someone is asking whether you need to read a link. මේක දාන්න ඕන. ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක මෙහෙම වැඩ කරනවා. එකම ප්‍රශ්නේ වෙන්නේ අපිට උත්තර ටික පෙන්නන්නේ නැහැ. පෙන්නන්නේ නැති හේතුව මොකක්ද? අපි මේක රන් කරන්න මේ පොඩි මගඩියක් කරලානේ. ඒ නිසා අපි මේක රන් කරද්දී අපිට මෙතනට දාගන්න මේ read a link පදයක්. ඒක දාන්න වෙන්නේ ඇයි? අපි මේක රන් කරන්නේ Windows ඇතුළේනේ.
මේ හරි දෙන්නේ DOS වලටනේ ඒ අඩුපාඩුව මගහරව ගන්න මෙතන දාන එක පුතේ දාන්න වෙනවා ඒ දාන්නේ ප්‍රෝග්‍රෑමින් කැලක් වශයෙන් නෙමෙයි ඒ මොකද්ද පොඩි මගට ඒක අර මෙහෙම දෙයක් මම කියන්නම් අපි සපත්තුවක් දානනේ සපත්තුව ටිකක් බුරුල් ටිකක් ලූස් මොකද ගන්න අපි ඉස්සරහට කොළ කැලක් දෙකක් දා ගන්නවා ඒක දාන්නේ මොකටද අර සපත්තුව ලූස් එකටනේ නැත්නම් ඒක ඕනේ නැහැ සපත්තුව දාන්න ඒක දාන්නේ සපත්තුව පොඩක් බුරුල් නිසා මොකද ඒක දැම්මම සපත්තුව නිකන් යද්දී එල්ලෙනවනේ අවුල්නේ නේද නැත්නම් මේසක දාන්න ඇතිනේ අපේ අර සපත්තුව බුරුල් නිසා පොඩි මොකක් කරේ නේද පොඩි මගඩියක් කරනවා නැත්නම් අපිට ගමන යන්න බැහැ තේරුණාද ඒක ප්‍රෝග්‍රෑමර් අත්‍යවශ්‍ය නැහැ it is not required for the program but we need it to run in windows ඒක මට ඕනේ මොකටද windows එක run කරන්න ඒකයි මේක ඕන පැහැදිලිද සම මේක run කරද්දී ඔයගොල්ලන්ට run කරලා උත්තරේ බලන්න අර ඔක්කොටම එහෙමයි ඕගොල්ලෝ මෙතකලින් හැම ප්‍රෝග්‍රෑම් එකේම අර end dot එකට උඩින් මෙතනින් දානවා එක්ක රීඩර් පද එකක් සමහරට දෙකක් ගොඩකට එකක් ඇති සමහරට දෙකක් ගන්න මේ හැම එකකින් එක කරන්න වෙනවා හරි නිසා මම ඒක ලියන්නේ නැහැ ප්‍රෝග්‍රෑම් ඒක ප්‍රෝග්‍රෑමින් කැලලක් දැන් සපත්තුව දාද්දී රෙදි කැලලක් දාන එක කරන්න ඕනේ හැමතිස්සෙම නෑ ඒක කරන්නේ මේ පොඩි අවුලක් වුණා නිසා නැත්නම් ඒක දාන්න ඕනේ පැහැදිලිද right එහෙනම් අපි මේක අනිත් එකට නේ මම ප්‍රෝග්‍රෑම් අඩු කරලා ලියන ප්‍රශ්නේ නේද අඩු කරලා ලියන්න 10 දක්වා 10 දක්වා එකින් එක 10 දක්වා එකින් එක අඩු වෙමින් මුද්‍රණය කිරීමට 10 දක්වා එකින් එක අඩු වෙමින් මුද්‍රණය කිරීමට ඉංග්‍රීසියෙන් ලියගමු to print the numbers from 10 to 1 with the decrement of 1 to print the numbers from 10 to 1 with the decrement of 1 අර ඔක්කොම සමානයි එහෙනම් මම 4 2 කරන්න 4 එක දෙවෙනි කරන්න ප්‍රෝග්‍රෑම් එක 10 down to 1 මොකද පැස්කල් තුල අපිට ස්ටෙප් පදයක් නැහැ रिमोट වැඩද ප්‍රෝග්‍රෑම් අපි කතා කරමු මේවා මට print කරන්න මෙන්න මේවා එක මට පිටාවද්ද 1 4 9 10 25 ඕම මට 100 දක්වා print කරන්න මට ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ මේ ලක්ෂණය print කරන්න පුළුවන් නේ හදාගන්න පස්සේ ලියා ගන්න එනවා පහත සංඛ්‍යා රටාව මුද්‍රණය කිරීමට පහත සංඛ්‍යා රටාව මුද්‍රණය කිරීම to print the following number pattern මොකද number pattern එක 1 4 9 10 100 to print the following number pattern තාගය යනකොට ප්‍රෝග්‍රෑම් එක ඉක්මනින් ලියව ප්‍රෝග්‍රෑම් එක ඉක්මනින් ලියව ප්‍රෝග්‍රෑම් එක
සරල දෙයක් නේ. දැන් මට මේ ආගේ යන්න ඕනේ. මේ ආගේ මොන ආගයක්ද? What are these numbers? These are square numbers. වර්ග සංඛ්‍යානේ. හරි සරලයි. එහෙනම් මොකද ගන්නෙ? මෙතන හදා ගන්නවා අපි නේද? For x equal 1 to 10 do. එතන මොකද්ද? x වැඩි කිරීම x කිරීම. ඔච්චරයි. එතන x එකේ පල්ලේ කොට x කියන්නේ 1යි. 1 වැඩි කිරීම 1 1යි. දෙවෙනිවට x කියන්නේ 2යි. දෙක වැඩි කිරීම 2 4යි. තුනට x කියන්නේ 3යි. 3 වැඩි කිරීම 3 9යි. ඊළඟට x කියන්නේ 4යි. 4 වැඩි කිරීම 10. ඕම x එක 10 වෙනකොට 10 වැඩි කිරීම 10 100යි. එතනින් ලූප් එක අවසන් වෙනවා. පැහැදිලිද? පේනවනේ? උච්චරය පොගන්නේ. අඩුපාඩු හදා ගන්න ටක් ගාලා ඊළඟ ප්‍රෝග්‍රෑම් එක. පහත සංඛ්‍යාවට මුද්‍රණය කිරීම. පහත සංඛ්‍යාවට මුද්‍රණය කිරීම. මෙන්න සංඛ්‍යා රටාව. 1 3 6 10 15 55 දක්වා යනවා. To print the following number pattern. To print the following number pattern. What are those numbers? 1, 3, 6, 10, 15, something like that. You got homework here, so we keep at homework. You can try. Homework you try කරන්න පුළුවන්. ඉතින් අමාරු ගන්න ලේසි එකක් තමයි පාසින් කරන්න පුළුවන්. So we'll stop for today. We can have that one as a homework next week. Okay then, bye for. We'll meet on next week.